දෛ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් 10 වෙනි දවසටත් ධර්ම දේශනා කාලයටයි සපමිලා තියෙන්නේ. ශිරුම දෙනා ඒ සඳහා tempත් වෙමු. tempත් වෙලා සාදු කාර්යයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉතිකෝ භික්ඛවේ විරාගෝ විමුක්ති ඥාන දස්සනත්තෝ විමුක්ති ඥාන දස්සනානි සංසෝති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් මේ දක්වා දුස්සීලේ සීලවන්තයන්ට පත්තන දැනින් පටන් අරගෙන විමුක්ති ඥාන දර්ශනය කියන අපි ගත්තොත් සෝවාන් මාර්ග ඥානේ පු탁ජනේ ආර්යත්වයට පත් වෙන කියලා පැමිණෙන සිකප්පත්ත වෙන තත්ත්වයට යනකම් ඒ තියෙන අවස්ථා ටික චේතනාවකින් තොලව 11 ආකාරයකට විස්තර කරනවා සරුවච්චන් වහන්සේ. මේවා ඉතින් සරුවච්චන් වහන්සේටම ආවේනික වූ දේශනා විලාස. ඉතින් ඒ විදිහට විස්තර කරලා ඒක අවරෝහණ ක්‍රමයට විස්තර කරන නැවත එනවා. දැන් තොවිලේ හමාරයි ඒ ඔක්කොම පිටු කරනවා වගේ. ඒ නිසා සඳහන් කරනවා මෙතේ මේ විරාගය යම් කිසි කෙනෙකුට රාගයේ ප්‍රහාණය ඇති වුණා නම් ඒක තමයි ඔය විමුක්ති ඥාන දර්ශනේ සඳහා ආසන්නම කාරණාව. ඒ නිසා කෙනෙකුට හිතා ගන්න පුළුවන් මේ විමුක්ති ඥාන දර්ශනය සිද්ධ වෙලා තියෙනවා නම් ඒ ආසන්න කාරණේ සම්පූර්ණ වීම නිසා තමයි මේ කතා කරන්නේ එක කාරණයක්. එහෙම නැත්නම් ආසන්න කාරණා එකක්. එහෙම නැත්නම් රීකී ක්‍රමයක් ගැන සංසන්දනය කළා. ඇත්තටම ආසන්න කාරණා රාශියක් තියෙනවා. එක කාරණාවකින් එක ඵලයක් ලැබෙන කතාවක් නෙවෙයි බුද්ධ දර්ශනයේ තියෙන්නේ. බොහෝ කරුණු හේතු කරගෙන ආනිසංස කරුණු රාශියක් පහළ වෙනවා. නමුත් සමහර තැන්වලට සරුවචනාංශයේ හේතු වෙන කාරණාවල ප්‍රධානම දේ ආනිසංස වශයෙන් ලැබෙන දේවල් වලින් ප්‍රධාන දේ සම්බන්ධ කරලා එකට එක වශයෙන් රේඛීය ක්‍රමයටත් දක්වනවා. පටිච්චසමුපාදේ වගේ. ඉතින් එතකොට මේ විමුක්ති ඥාන දර්ශනයේට හේතුපාදක වෙන්නේ විරාගය. ඉතින් ඒක නිසා යම් කෙනෙක්ගේ ඒ විමුක්ති ඥාන දර්ශන පහළ වීමක් සිදු වෙලා තියෙනවා නම් එයා ගාව ආයේ විරාගය තියෙනවද නැද්ද කියලා ඒකේ අහන්න දෙයක් නැහැ. යෝ තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ රාගෝ පටිනිස්සග්ගෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුච්චි අනාලියෝ. මේ විරාගය තමයි රාගය දුරු කිරීම තමයි ඒ චතුරාර්ය සත්‍ය විදියට විස්තර කරලා දෙන්නේ. ඉතින් එතනත් එක ලස්සන කෑල්ලක් තියෙනවා. ඒක තමයි ඒ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාග පටිනිස්සග්ග මුච්චි අනාලයෝ කියන මේ වචන හතර සාමාන්‍ය දානේ ගැන කතා කරන කියන වචන හතරක්. ඡාග කියලා කියන්නේ දාණයට නම ඡාගානුපස්සන. පටිනිස්සග්ග කියලා කියන්නේ අතහැරීම. මුත්‍ති කියලා කියන්නේ මිදීම. අනාලයෝ කියන්නේ ආලය හැරපීම. ඉතින් මෙතන නිවන සඳහන් කරන්නේ ඡාග පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ කියන විදිහට ඒක අපි අත්‍තරම ධම්මචක්කපවත්තන සූත්‍රයෙන් ගත්ත උද්දෘතයක්. එතකොට අපි කිව්වොත් අපි අන්තවාදී වෙලා කිව්වොත් මේ නිවන් දකින්න කට්ටිය දන් දෙන්න ඕනේ නැහැ. නිවන් දකින්න කට්ටිය මේ දාන අනම්මනම් පිංකම් කරන්න ඕනේ නැහැ කියලා සමහරලාට ඉතින් කියනකොට කියවෙනවනේ අපා. කියුණාට නිවන කියන්නේ අරකම තමයි. ඡාග පටිනිස්සග්ග මුත්‍ති අනාලයෝ. ඒ නිසා අපි දානයක් දෙනකොට ඡාගාදි මුත්තානං
කියලා ත්‍යාගය අනුමෝදන් වෙනකොට එක වෝදානයක් සිද්ධ වෙනවා. ඒක හරියටම නිවන් දකින්නට වෙන හිතේ පිරිසිදුවක් වගේ එකක්. ඡාගාදි මුත්තානං ඡාගය ත්‍යාගය කරන වෙලාවේ ඒක ඊටාමත්ව පිරිසිදුව මටත් ලබන කෙනාටත් මේකේ ආනිසංස වශයෙන් නිවන් දකින්න ලැබේවා කියලා පාරමිතා ශීර්ෂයෙන් දානයක් දෙන්න පුළුවන් නම් එතකොටත් හිතේ ඇති වෙනවා ওই විමුක්ති රසයක්. විමුක්ති ඥාන දර්ශනයක සේයාවක්. ඒක නිකන් කියනවා අම්මා තමන්ගේ කුරුඳුලේ පැටියා දරු පැටියා උකුලේ තියාන කිරි දෙනකොට ඔළුව අත ගා ඒ කිරි ටික දෙන්නේ පුදුමාකාර විදිහට මේ සෙනෙහසකින්නේ. ඉතින් ඒක හරිලා අපුරු දර්ශනයක්. ඒකෙන් අම්මත් අර දරුවට වැඩිය ලොකු ආස්වාදයක් ලබනවා, සතුටක් ලබනවා. මේ දරුවට මේන් ඒ එහා වෙන මොකක්වත්ම නැහැ. ආන්නේ වගේ දානයක් දෙනකොටත් ඡාගපටිනිස්සග්ග මුත්‍ති අනාලය ඇති වෙන. ඒකටත් ඒ විමුක්ති ඥාන දර්ශනේ වගේ ඒ හිතේ මොකද්ද විමුක්ති ගතියක් තේරෙනවා. එතකොට මේ නිරෝධානුපස්සනාවෙන් තමයි දැන් මෙතන සිද්ධ වෙන්නේ. තුන්වෙනි ආර්ය සත්‍ය අවබෝධ විමහරා විරාගය අයින් වෙනකොට විරාගය වෙනකොට නිරෝධය සිද්ධ වෙනවා. මොනම දෙයකටවත් ඇති බැඳීමක් නැහැ. නිරුද්ධ වීම තමයි සිදු වෙන්නේ. වෙන විදිහට කියනවා සමුදේ පැත්ත අයින් වෙලා නිරෝධේ පැත්ත එනවා. එයාටත් ඒ නිරෝධය අවබෝධ කරනකොටත් දාන දෙන කෙනෙක් යම් ආකාරයකට තමන් හිතූ පැතූ පරිදි දානයක් දෙනකොට ඇති වුණා නම් ආධ්‍යාත්මික හැඟීමක් ඡාග පටිනිස්සග්ග ආන්නේ ඒ වගේ එකක් මේ විරාගයෙමුත් ඇති වෙනවා. හැබැයි දාන දෙන කෙනාට ඒකෙන්නේ නැහැ. එයාට සමුදේ පැත්ත තමයි අල්ලන්න පුළුවන්. එයා හැම එකකම ආරම්භය බලන්නේ. ඒකයි ඒ පිංකම් වල මුල් පෙළේ තියෙන වගේ තියෙන්නේ හට ගන්න පැත්ත. දැන් අන්තිමට වෙනකොට ඒකේ සමුදේ නෙවෙයි නිරෝධය දකින්නකොට ඇති වෙන විමුක්ති ඥාන දර්ශනයක් තියෙන. ඉතින් ඒක නිසා ඒ විමුක්ති ඥාන දර්ශනය කියන ඒ සංසිද්ධිය වෙනකොට එයා තුල ආයේ මේ විරාගය පිළිබඳ කතා කරන දෙයක් ඇත්තේ නැහැ. විරාගය තමයි ආසන්න කාරණාව. ඉතින් ඒක නිසා ඒ කෙනාට පුළුවන්කමක් තියෙනවා දකින්න මම මෙතෙක්කල් ඉතාමත්ම රාග කරපු දේවල් මම මෙතෙක්කල් අඬා වැටිච්ච දේවල් අනේ බලන්නකෝ මට මොන දෙයක්වත් කරන්න බෑනේ රාග එනවනේ අනේ මට මොනවත් කරන්න බෑනේ මේකට ද්වේෂය එනවනේ අනේ මොනවත් කරන්න බෑනේ මට නිදිමත එනවනේ කියලා මේ නිකටල්ලේ තියන අඬපු කෙනාට මේ විමුක්ති ඥාන දර්ශනයේ ඉඳලා ආයසරය රාගෙ දිහා බලන්න පුළුවන්. එතකොට ඒකේ අර ඇල් මැරිලා විෂ කැපිලා ඒක තියෙනවා නිකන් තැම්බිච්ච පිපිඤ්ඤ කෑල්ලක් වගේ තියෙනවා. අහසි දවල්ට පායපු හඳක් වගේ තියෙනවා. කිසිසේත්ම එකෙන් අර රාග රක්ත වෙන ගතියක්, ද්වේෂයෙන් පැලහෙන ගතියක්, නිදිමතින් ඇකිලෙන ගතියක් නැහැ. ඉතින් ඒකේනා ඒ විමුක්ති ඥාන දර්ශනය පහළ වෙච්ච කෙනා සූත්‍ර පිටකයේ සූත්‍රයක් කියනකොටත් ඒක පේන්නේ අමුතුම තාලයකට. මොකද යාගේ ඇතුළත වෙනසක් වෙලා. වෙනස නැති වෙච්ච කෙනාට මේක කියලා දෙන්න කවුරු හරි ඉන්න ඕනේ, පාළි උගන්වන්න ඕනේ, ව්‍යාකරණ උගන්වන්න ඕනේ, පිළිවෙල උගන්වන්න ඕනේ. ඒත් කියනවා තේරෙන්නේ නැහැ කියලා. නමුත් අර විමුක්ති ඥාන දර්ශන වගේ ආපු කෙනෙක් ආය නොකියනව නෙවෙයි. එයාත් බණ්ඩාගාරික පරියත්තිය කියලා ආයෙත් පොත් කියවනවා. කියනකොට තේනවා යකෝ මෙච්චර කල් මේ මොනවාක්වත් තේරුනේ නැහැ නැත්තම් තේරුනේ මේ ලෙල්ල විතරනේ. දැන් මේකේ ගැඹුරක් තේරෙනවායි කියලා ඒ විරාගය පිළිබඳව හරි පුදුම මේ විස්තරාත්මක අවබෝධයක් වෙනවා. ඒ විස්තරාත්මක අවබෝධය තමයි අපි යම් කෙනෙකුට කියා දීමේදී වැදගත් වෙන්නේ. එහෙම නැත්නම් අපි කිව්වොත් සිව්පිලිසිම්බියාවලට කාට හරි මේකේ අර්ථය මෙහෙමයි. මේකේ ධර්මයේ මෙහෙමයි. මේක කියලා දෙන නිරුත්තිය මෙහෙමයි. ඒකේ ප්‍රතිබහාණය මෙහෙමයි කියලා. ඉතින් ඒක හැමෝටම පිළිටන්නේ. ඒ කියන්නේ විමුක්ති ඥාන දර්ශනේ පහළ වෙච්ච කෙනෙකුට ඒකට විරාගයේ බලපෑම මට උනේ මෙහෙමයි ඔබටත් වෙන්නේ මෙහෙමයි කියලා කියා දීමේ ශක්තිය ඔක්කොටම හිටින්නේ නැහැ. ඒක මේ සුළු පිරිසකට හිටින්නේ. ඒ නිසා ඒ බුදුම රටේ වගේ බණ කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේලාට පුදුම විදියට සලකනවා. ලංකාවේ ඉන්න හැම කෙනාම බණ කියනවා. ලංකාවේ නාමතුන්ට ඕකේ කාට වුණත් වටාත්තක් දීපු ගමන් ටක් ගාලා බණ කියනවා. බොහොම කලාතුරකින් තමයි බැරි. ඉතින් ඒක කියපුවම බුරුම රටේ පුදුම බයයි. පුදුම බයයි කියලා කියන්නේ
සැකයි ඒගොල්ලන්ට ඇත්තටම තේරවාදයට කතා කරන්නේ. අවබෝධයෙන්ද කතා කරන්නේ. අපේ තියෙන පොතේ හැටියටද කතා කරන්නේ. ඒක ලංකාවේ එහෙම සාතිකයක් නැහැ. කාටත් තුනත් වටාත්තක් අතර දීපම් බණ කියන්න පුළුවන්. බුරු මෙහෙම බෑ කියන්නේ ලොකු හාමුදුරුවෝ ඒ තරම්ම නීති දාලා තියෙන්නේ ධම්මගතික කියලා නමක් වුණොත් බණ කියලා කිව්වොත් පුදුම සැලකිල්ලක් සලකනවා. ඒ මොකද විමුක්ති ඥාන දර්ශනේ පහළ වෙච්ච හැම කෙනාටම ඒ විරාගයේ පිළිබඳව විරාගයයි ආසන්න කාරණා මේක මෙහෙමයි සිද්ධ වෙන්නේ මේක පටන් ගන්න මෙහෙමයි යනකොට මෙහෙමයි ඉවරනකොට මෙහෙමයි කියලා ඒ විස්තර කතනය ඔක්කොටම බෑ. ඒක ඉතින් අර සාසනික සම්පත්තියක් තමයි. කාට හරි වෙලා කියලා දෙන්න පුළුවන්කමක් තියෙනවනේ. ඉතින් ඒක බාහිර සාසනයට බලපාන. ඉතින් ඒක මේ හරියට සංඛාර උපේක්ඛා ඥානෙ ලැබපු විපස්සනා ඥාන પરම්පරාව කෙලවර තියෙන. ඊට පස්සේ යා අපෞසරයක් පටිසංකාන ඥානෙ ගැන සලකා බලනවා වගේ. පටිසංකාන ඥානෙ කියලා කියන්නේ දකින්න ඕනම දෙයක දකින්නේ අනිච්ච දුක්ඛං අනත්තම් විතරයි. ආය වෙන මොකක්වත්ම දකින්නේ නැහැ. මේක ගෑණි තමයි මේක පිරිමි තමයි මේක සුබ තමයි මේක අසුබ තමයි මේක මනාප තමයි මේක අමනාප තමයි. හැබැයි ඒකේ මොනම දෙයක්වත් නැහැ. වතාහෙලන දෙයක් අනිච්ච දුක්ඛං අනාත්ම. එතකොට මේ පටිසංකාන ඥානයකට ඥානයේදී සිදුවෙන මේ අනිත්‍යතාවය වැටෙන ආකාරය ගත්තොත් සාමාන්‍යයෙන් එතකොටත් අයන්නයි නියන්නයි අල්චයන්නයි ඡායන්නයි අනිච්චන් තමයි. හැබැයි අර ගියාට පස්සේ ඒකේ තියෙන පුදුමාකාර තේරුමක් තියෙනවා. ඒ විචිත්‍ර විදිහට තේරෙන පටන් ගන්නවා. ඉතින් ඒක නිසා එයා නැවතත් දාලා බලනවා. දැන් මේ දැක්කේ මේ අනිච්ච කර්මේ විපරිණාමයට දැක්කා, හුත්ව අභවතා දැක්කා, නිච්ච පටිසංක පටිපක්ක වශයෙන් දැක්කා කියලා එක එක පැති වලින් බලනකොට ඒ අනිත්‍යතාවයේ පිළිබඳ විසිතුරු කතා, පරියාය කතා පුදුම විදිහට තේරෙන්න පටන් අරගන්නවා. ඒතර බලනකොට සර්වඥාන්සේ විවිධ අවස්ථා යටතේ මෙවුවා විවිධ විදිහට තේරුම් කරලා දීලා තියෙනවා. එතකොට එයා නැවතත් අර භණ්ඩාගාරික පරියත්තිය වගේ නැවතත් සලකා බලනවා. ඉතින් ඒ නිසා මේ අවබෝධය කෙරුවට පස්සේ මේ ධර්මයේ හදාරීම, අවබෝධය කෙරුවට පස්සේ ඒක ප්‍රත්‍යවේක්ෂානා කිරීම, අවබෝධය කෙරුවට පස්සේ ප්‍රත්‍යක්ෂණය කිරීම හරහා මේක විදුහුරු කරගන්න. මේක අහම්බයක් නෙවෙයි, හීනෙන් වෙච්ච එකක් නෙවෙයි, වැරදිලා වෙච්ච එකක් නෙවෙයි. ඒ පැත්ත මේ පැත්ත පෙරලා බලන එක මේ ශාසනය විතරයි තියෙන්නේ. වෙන තැන් වල තියෙන ඒක ආරස්සා කළ පැත්තක තියෙන එක දෙයියෝ දුන්න මං කෑවා වගේ අපිට ඒක බලන්න අයිතියක් නැහැ. මේකේම නැහැ. ඒකේ නා නැවතත් සලකා බැලීමක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ අනිත්‍යතාවය අනිත්‍යත්වයේ පිළිබඳව ඒ වැටහීමේ විසිතුරුකම් එන්න පටන් ගන්නවා. වෙනදා නොදැක්ක පැතිකඩ රාශියක් පේන්න පටන් අර ගන්නවා. ඒ අනුව එයා ඒ ධර්මමය රසයක් ලබනවා. නිකන් අපි සඳහන් කරනවා සරුවචනාංශගේ ඒ සම්බුද්ධත්වයෙන් පස්වෙනි සතියේ මං හිතන්නේ රත්නාකරයකට වෙලා ධර්මයේ සම්මර්ෂණය කර බලනවා. කවුරක්වත් දන්නේ නැහැ තා බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා ඉන්නවා කියලා. එතකොට ලේ ධාතුව පවා වර්ණවත් වෙලා ශරීරයෙන් ඒ ෂඩ්වර්ණ රශ්මීන් පිහිදෙන්න පටන් ගන්න තියෙනවා. මේ ධර්මයේ දන්න කෙනෙක් ධර්මයේ සඳහාමයි දැන් මේ සලකා බලන. ධර්මයේ මේ ලෝකයට කියලා දෙන අදහසින් නෙවෙයි. ධර්මයේ සඳහා සලකා බැලීමක් වෙනවා. අන්නේ සලකා බැලීම වෙනකොට ඒව ලෝකයේ සිදුවෙන අහඹු සිද්ධි නෙවෙයි කලාතුරකින් වෙන එක. ඉතින් ඒ වගේ මේ අවබෝධයක් ලැබුවාට පස්සේ ඒ පස්සට යනකොට නොදැක්ක පැතිකඩ පැති වලින් සාමාන්‍ය වෙනත නොදැක්ක විදියට ඒකේ විස්තර දැනගන්න පුළුවන්. ඒ නිසා ඒ අනිත්‍යතාවයේ පිළිබඳව ඒ වණ ඇත්තට මේ ਸਰුවඥ දේශනාවෙම ගත්තේවා තමයි. හැබැයි මේක අටුවාචාන් වහන්සේලා චත්තාලීශාකාර භාවනා කියලා අනිත්‍යතාවයම දසආකාරකින් විස්තර කරනවා. අනිත්‍යත්වය වැටහෙනවා. ඒකේ මේ මුණත් 10ක්. දුක්ඛතාවය වැටෙනවා මුණත් 25කින්. අනාත්මතාවය වැටෙනවා 5 ආකාරයකින්. ඒකම මේ පැත්ත මේ පැත්ත බලබලා හරියට මේ ආනාපානෙ බලනකොට ඒකේ මුලැමැදාග බලන ගියාම ආස්වාස් ප්‍රස්වාස් දෙක අතර වෙනසට වැඩිය
ආස්වාසේ මුල සහ මැද අතර වෙනසක් තියෙනවනේ. ඊට පස්සේ මැද ඉඳලා අගට යනකොට වෙනසක් තියෙනවනේ. අන්නේ වෙනස්කම් පිළිබඳව වැඩි විස්තරාත්මකව බලන්න පටන් අරගත්තොත් ඒවා පේන්න පටන් ගන්නකොට පුදුම ආකර්ෂණයක් එන්න පටන් ගන්නවා. මේ ධර්මයේ මම බලපු නිසා පේනුණා නෙවෙයි. මෙච්චර කල් තිබුණා. නමුත් මම මේව දිහා බැලුවේ මේ තලගෝයා කබරගෝයා කරගන්න ඛණ්ඩනේ. මේකට කියන්නේ කාණ්ඩක සූත්‍රය කියලා. කාණ්ඩක සූත්‍රය තමයි දන්නේ. දැන් බලන්නේ ධර්ම වෙනුවෙන්. බලන්න ගියාම තේරෙනවා ඒ යථාභූත ඥාන දර්ශනේ පහළ වුණාට පස්සේ දෙයක් දිහා බලනකොට ඒක ඇතුලේ තියෙන ගැඹුර. ඉතින් අද මේ තියෙන විද්‍යානුකූල දියුණුවේ තාක්ෂණයේ එහෙම දෙයක් නැහැ. කවදාකවත් නැහැ. ඒකේ හොයාගෙන හදාගත්ත කිසිම කෙනෙකුට ඇති හැටිය දැකීමක් හෝ විරාගය පහළ වීමක් හෝ මේ නිබ්බිදාව පහළ වෙච්ච කතාවක් නැහැ. ඒ නිසා ඒවා සේරම හුදු චින්තාමේ ඥාන. ඒකේ විචිත්‍ර දේවල් තියෙනවා. නැහැ කියන්න බෑ. අපිත් අවුරුදු 20 30ක් ගත කරලා තියෙනවා කළු ලෑලි ඉස්සරහා. ඔය එක එක කරාට ඇති වෙච්ච විවිධාකාර චින්තන ඉගෙන ගන්න. ඒවා කිසිසේත් පුද්ගලයාගේ වෙනසක් ඇති වෙලා නැහැ. පුද්ගලයා ඔය කල්පනා කර ඉන්නකොට හොඳට සුරුට්ටුවක් ගහගෙන හොඳට බීලා පුස්තකාලයට වෙලා කල්පනා කරනකොට පහළ වෙච්ච දේවල්. කාල් මාක්ස් මුළු ජීවිතේම ගත කරලා තියෙන පුස්තකාලයක. සුරුට්ටු බොණ්ඩ සල්ලි ළඟ තියෙන නංගිගේ. ඒක ලියවලා ලියපුවා තමයි ඔය අදට අපිට තියෙන ආර්ථික විද්‍යාවයි අපිට තියෙන කොමියුනිස්ට් ධර්මයයි. ඒ වගේම ඔය හැම දාර්ශනිකයෙක්ම ගත කරලා තියෙන්නේ මහා කෘත්‍රිම ජීවිත. ඒ කට්ටිය මේ පැත්ත කරලා කල්පනා කර හිරපෙවුවා. ඉතින් අපේ පැත්තෙන් බලනකොට බුදුරජාණන්සේ පැත්තෙන් බලනකොට ඉතින් මොලේ නරක් වෙලා තියෙන්නේ. ඒ නරක් මොලේ නරක් වෙච්චව තමයි වමාරලා තියෙන්නේ. ඒව තමයි අපිට උගන්වන්නේ. හරි මෙහෙම දැක්කා, මෙයා මෙහෙම දැක්කා, එයා දැක්කා, මෙහෙම දැක්කා කිය. ඒකයි මම එදා මතක් කරේ රිචඩ් එයාගේ තාත්තත් එක්ක සාකච්ඡා කරනකොට එයා කියනවා ඒ ආගමේ ඉන්නව සාන්තුරු උගේ 50%කට මොලේ හොඳ නැති කට්ටිය. මේ මානසික අතහන තිබිලා තියෙනවා. ඒ නිසා අදත් ලංකාවේ ඉන්නවා දැහැෙන්න රහතන් වහන්සේලා. ඉතින් කල්පනා කරලා බැලුවොත් ඒ විදිහින් ගහ ගන්න එනවා, අතපය විසි කරන්න එනවා. ඉතින් පේනවා පිටේ ඉඳලා බලනකොට වලිගය පාගෙන ඉන්නේ කිය. ඉතින් ඒක ලෙවල කැරකවසන් ගහනවා පව්. ඉතින් ඒ වගේ වැඩක් කරා ඒ වයි. අර බෞසුත භාවයේ සඳහා දැනගත්තර කමන්නේ සරච්චන්ද්‍ර මහත්තයා මේ කාලේ හිටියේ මම හිතන්නේ මානසික විද්‍යාව පිළිබඳව. එයා චරිත බුදුරජාණන්සේගේ ජාතක කතා ඔක්කොම බලලා ඒ හැම ජාතකයේම බෝසතාණන් වහන්සේ තිබුණු පිස්සුව මොකද්ද කියලා ලියලා තියෙනවා. මේ චරිතය ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ මානසික අසහන නිසා. මේක නිසා කියලා ඒ බුද්ධ චරිතේ නෙමෙයි ඒක බෝසත් චරිතේ විස්තර කළා දීලා තියෙනවා. I think මේ ඒක තවත් එක සාක්කයක් තමයි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා තියෙනවා. කවුරු හරි යම් දෙයකට විශේෂඥෙක් නම් එයාගේ මොලේ අමාරුවක් තියෙනවා කියලා. මොකක් හරි දෙයකට ඌ විශේෂඥ නම් ඌට ඒක ගලවන්න බෑ නැති කරන්න බෑ. ඌගේ වයිෆ් දන්නවා පොඩ්ඩක් පිස්සු කියලා. ඉතින් ඒ මොකක්වත් නැහැ මේකේ විමුක්ති ඥාන දර්ශනේ පහන නම් ආසන්න ගන්නවා තියෙන විරාගය. එයා විරාගය ගැන එතපින් අතර වෙන්නේ නැහැ. ආපව විමුක්ති ඥාන දර්ශනේ ඉඳලා විරාගය දිහා බලනවා. බලනකොට තේරෙන්න පටන් අර ගන්නවා ඒ ඥානේ මේ මූල ධර්මානුකූලව තව හැදෙන්න පැතිකඩ තියෙනවා. ඒක තමයි මේ අනිච්චතෝ මේ ඒක බුදුරජාන්සේ 11 ආකාරයකට නම් විස්තර කරලා තියෙනවා සීල සූත්‍රයේ සුත සූත්‍රයේ වගේ මේ සංස්කාර දිහා මේ පංච උපාදාන ස්කන්ධය අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ ඊතිතෝ ආදි වශයෙන් 11 ආකාරයට බලන්න කියලා අපි දැන් සාමාන්‍යයෙන් භාවනා පටන් ගන්න එක්කනට ආනාපාන 11 ආකාරයට බලන්න කියනවා අතීත අනාගත පච්චුප්පන්න වශයෙන් 3යි ගෝලාරික සුකුම වශයෙන් 2යි 5යි දූරේ සම්තිකේ වශයෙන් 2යි 7යි පිය මනාපතෝ රුචි අරුචි වශයෙන් 2යි ගොරෝසු සිං වශයෙන් 2යි. ඉතින් ওই විදිහට 11 ආකාරයෙන් බැලුනත් ඒක දන්නේ නැහැ. ඒ වගේම තමයි ඔය විමුක්ති ඥාන දර්ශනෙට ගිහිල්ලා නැවත හැරලා බලනවා විරාගයේ දිහා. ඒකට විරාගය පිළිබඳව පේන්නේ නැත්තම් සංඛාර උපේක්ඛා ඥානය අවබෝධ කරගත්ත එක්කන නැවත බලනවා පටිසංඛාන ඥානයේදී එයාට ඥාතංච ඥානංච උබෝපි විපස්සති කියලා තාරියට අර අනිත්‍ය විස්තර වෙනකොට අරමුණක මේ දැන් ගොරෝසු වෙලා දැන් සිවුම් වුණා.
දේ හීන වෙලා දැන් ප්‍රනීත වුණා. දැන් දුර තියලා මං උන් ළඟ පේනවා. දැන් ඇතුලේ තිබ්බ දැන් පිට වෙනවා කියලා දකින්නකොට පේනවා මේ අරමුණ කියලා දකින්නේ හිතම තමයි. ඥාතංච ඥානංච උභෝපි විපස්සති කියලා. ඉස්සල බැලුවේ මේ අරමුණේ 11 ආකාරය බලන්න. අරමුණේ 11 ආකාරය කියන්නේ අරමුණ බලන හිතේ 11 ආකාරය. මොකද මේ ඔක්කොම මනෝපුබ්බංගම ධම්ම. මේවා මනෝ සෙට්ටයි මනෝමයයි. මනසාචේ පසන්නේන මේක ඉතින් ප්‍රසන්න හැඟීමෙන් බැලුවා නම් ඔය ගොරෝසුණත් සිවුමුණත් අරමුණ පේන්නේ. අරමුණ කියන්නේ ඔබේ හිත. එයින් එහාට මොනවාක්වත් දෙයක් නැත්තේ නෑ. ඒ වගේම ළඟ වුණත් දුර වුණත් උඹ දකින්නේ ඔබේ හිතේ තියෙන භාවය. ඉතින් ඒක තේරුම් ගත්තට පස්සේ තේරෙනවා මේ නිවන මෙච්චර ධර්ම කරුණු වශයෙන් අපිට පෙන්වමින් හිටියට නෑ ඒක මම නෙවෙයි ඒක අරමුණක්. ඒක රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා කඩාගෙන ඉවදිගේ යන්න හදනවා මිසක් ඇතුළට ඇවිල්ලා බැලුවොත් පේන්නේ හිත කියලා. ඒක ඥානানন্দ සෝංශයේ විදසුණු උපදේශ පොතේ ප්‍රමාණයකට විස්තර කරලා තියෙනවා. යෝගාවචරයේකට භාවනා කර කර ඉන්නකොට සද්දයක් ඇහුනොත් එයා මේ ඒ සද්දේ ඇහෙනවා කියලා මෙනෙහි කරනවා. මෙන්නකොට යාට තේරෙනවා කවුරු හරි අම්මා කෙනෙක් ඈත ගලක රෙදිදිය ගහනවා. ඉතින් ඒකේ එතන තමයි සද්දේ තියෙන්නේ. උඳට බල ඉනකොට පේනවා. ඉතින් ඒක ඇවිල්ලා වදින්නේ කම්බරේ නිසා සද්දේ තියෙන එතන උනාට මේ මගේ හිත තියෙන්නේ කම්බරේ. රූපය ඇවිල්ලා වැදුනට ආකාශේ පියාකුස්සෙක් යන දර්ශනය ඒක වදින්නේ මේ ඇහි චක්කු ප්‍රසාදේ. ඒ නිසා මේ ඔක්කොම සෙල්ලම සිද්ධ වෙන්නේ මේ ප්‍රසාද රූප වල විතරයි කියලා තේරෙන පටන් ගන්නවා. ඊට පස්සේ දැනගන්න මේ ප්‍රසාද රූපෙට වර්ණ සංඨානයක් ඇට පේනවනේ වර්ණ සංඨානිය ඇවිල්ලා වැදුනහම ඇතුලේ තියෙනවා ඒ වර්ණ සංඨානේ වැටෙන ප්‍රසාද රූපයක් බොම සියුම් පටලයක්. ඒ පටලය දැන් අර වර්ණ සංඨාන බාහිරේ. දැන් මේ ප්‍රසාද රූපේ ඇතුලේ. එතකොටත් දෙකට බෙදාගෙන තමයි බලන්නේ. දෙකට වේදිලා වගේ බේන්නේ. එතකොට තේරෙනවා මේ වර්ණ සංඨාන රූපය අපි කියමු වර්ණ රූපය කියලා. ඒක ඇවිල්ලා නහය වැදුනට දැනෙන්නේ නැහැ. කනේ වැදුනට දැනෙන්නේ ඒක දැනෙන්නේ ඇහි විතරමයි. ඇහි ප්‍රසාද රූපය තියෙන නිසා ඒ පිටින් එන අරමුණක් නෙවෙයි ප්‍රසාද රූපය ඇතේ තමයි වැඩි තියෙන්නේ. ඊට පස්සේ ප්‍රසාද රූපේ තිබුණාට විඥාණය එතන තිබුණ නැත්තම් වදින්නේ නැහැ. දැන් රූප බල එනකොට කනේ සද්දාවට අවලංගුයි. ගෑනු රිදිදිය ගහයි. අපිට ප්‍රශ්නයක් නැහැ. කනෙත් ඇවිල්ලා වදි ගාලල්ල. මොකද අපේ හිත බ්ලොක් වෙලා තියෙන්නේ, ලොක් වෙලා තියෙන්නේ. එතකොට තේිනවා මේ ඔක්කොම කරන්නේ විඥානේ කියලා. විඥානේ තමයි එතන මෙතන දුව මකුළුවෙක් නිකන් මකුළු දැලේ එතන පැන ගොදුරු හොයන්න වගේ. එතකොට මේ අන්තිමට මෙනෙහි කරන්න වෙන්නේ මේ විඥානේම තමයි. විඥානේ මෙනෙහි කරන්නේ විඥානේමයි. ඈත රෙදිදිය ගහන අම්මා කෙනෙක් ඊට පස්සේ කම්බරේට එනවා. කම්බරේට අවිල්ලිවලා කනේ ඔපේට යනවා. කනේ ඔපේට අවිල්ලිවලා විඥාණයට යනවා. ඉතින් අන්තිමට ගිහිල්ලා බලනකොට පේන්න පටන් ගන්නවා මේ සද්ද රූපයක් බාටපත් වෙන්නේ මේ විඥාණයට පිස්සු හින්දා. ඒ වෙලාවට ඕන රූපයක් බලන්න පුළුවන්. රූපයක් බල හිටියන එයා වෙන කතන්දරයක් ගොතයි. ඉතින් ඒක තැන දෙන්නේ භාවනා කරනකොට ඕන එක්කෙනෙක් කියනවා මට සද්ද වලින් බාධුණායි කියලා. තව කෙනෙක් අයියෝ සද්ද නම් මට ගානන්නේ. පේරන්න බෑ කකුලේ අමාරු කොන්දේ අමාරු. ඒක තමයි තව කෙනෙක් අයියෝ ඌවත් බඩුද. මන්ට නම් ඒක කිසි ප්‍රශ්න නැහැ. මේ හිතවිලිනේ කොලක්වන්න බෑ. මේ තුන් දෙනාම ඒක පැදුරේ වාඩි වෙලා ඉන්නේ. තුන් දෙනා තුනක් කතා කරනවා. ආන්නේ එතකොට පේනවා අපි මේ කරන චෝදනා වලින් අපි කරන මේ භාවනා වලින් අපි කරන මේ විපරිණාමය තුළින් දැකීම හරහා මේ හිතේ ප්‍රවෘත්තිය දකින්නේ හැබැයි අපිට එහෙම කියලා දීලා නැහැ. අපිට කියලා දීලා තියෙන්නේ ඒ රූපයේ විපරිණාමය දකිනකොට ඔබට අනිත්‍ය තේරෙයි කියලා. ඉතින් අපි මේ හයියෙන් හුස්ම ගන්නවා දීගං වාස සන්තෝ දීගං අස්ස සාමිචේ පදයන්. ඊට පස්සේ රස්සං වාස සමිතිය හිමීට හුස්ම ගන්න බලනවා. හරි දැන් මම ඒක හරි. මට ඕන දැන් දීර්ඝ හුස්මට උනා. කෙටි ඔන්න එතකොට ඉසිකක්මක් එනවා. මොකද හුස්ම ගන්න නැතුව ඉඳලා. ඉතින් මේ කට්ටිය මේ තටමනවා. ඕක නෙවෙයිනේ මෙතන තියෙන්නේ ඔබ ගන්න හුස්ම ගනින්. ගන්නකොට දිගට වැටෙනවා දිගට කියලා හිතා ගනින්. කෙටියට ගන්නවා කෙටි. ඔය දෙකෙන්ම වෙන්නේ ඔබේ හිතේ පෙරලිය. හුස්ම පෙරලියක්වත් නැහේ එකක් නෙවෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ මැදට
ආපස්සට ගන්න ගතිය යෝගාවචරය විමුක්ති ඥාන දර්ශනේ ඉඳලා විරාගය දිහා බලනකොට මේකේ මේ හාස්කම තේරෙනවා. මේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ හාස්කම. බුදුරජාණන්සේගේ ධර්මයේ තියෙන හාස්කම තේරෙනවා. මේක තේරුම් ගත්ත සංඝයා කියලා කියන්නේ මොන තරම් පණිවිඩකාරීද කියලා. ඒක සඳහා උදව් වෙච්ච මගේ සීලේනේ මට මේ ඔක්කොම සෙල්ලම් ටික කරලා දුන්නේ. නැත්තම් මම දුස්සීලෙක් නේ, මම මිත්‍යා දෘෂ්ටිකෙක් නේ, මම බ්ලේච්චෙක් නේ, මම තිරිසනෙක් නේ, මම උර්ගයෙක් නේ කියලා ඒ සම්බන්ධතාවය තේරෙනවා. මේ හතර පෙළ ගැහෙනවා කියන එක ලේසි නෑ කියලා. ඒ නිසා මේ අනිත්‍ය භාවය තේරුම් ගන්න ගියාම මෙච්චර කල් මේක මේ තරම් කැපිපේන්න පෙන්වුවට ඇයි වදේ දැක්කේ නැත්තේ බොලේ ඉතින් මම මොකද කරන්නේ මෙච්චර අනිත්‍යතාවයේ ධාතු ගුණ බලනකොට පුදුම විදිහට අනිත්‍යතාවය පෙන්වනවා හැබැයි නොදකින් ඔබට ඉතින් අර අට්ඨාරස විපස්සනා පොත ලියනකොට ලොකු ස්වාමීන් වහන්සේ ලියනවා ඒ අනිත්‍යතාවයේ පිළිබඳව සරුවචනාංශයේ දේශනා කරනකොට හොඳට ත්‍රිවේද පාරගු බමුණෙක් ගිහිල්ලා ඔබ ගෞරවයෙන් අහගෙන හිටියලු. අහගෙන ඉඳලා මිනිහට ඉවසුන් නැතුළු ඊට පස්සේ. මේක කොහොම හරි අර චින්තාමය ඥාන මට්ටම ගිහිල්ලා මිනිහා ඊටත් එහා යන්න ඇති එක්ක. දුවන ගෙදර කියලා ලොකු පුතා බදාගෙන ඇඬුවලු අයියෝ පුතේ ඉඳලා වැඩක් නැහැ සියල්ල අනිත්‍යයි කියලා. මොකද ඌට හිටපු එකම බූදලේ තමයි පුතා. පුතා අල්ලන්න බදාගෙන ඇඬුවලු වැඩක් නැහැ බුදුහාමුදුරුවෝ කිව්ව ඇත්තයි අනිත්‍ය තමයි කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ සිංහේ දවස් 7ක් විතර වගේ ගල්ලෙනක් අතුරටලා ඉඳලා උඩ බඩගින්නක් කාට පස්සේ ගල්ලෙනේ ඉස්සරහට ඇවිල්ලා උන්ට අතපය දිගහැරලා විජම්බිගාව කඩලා 3 දරයක් නද දෙනවලු සිංහනාදී. ඉතින් දෙනකොට මුළු කැලේම හෙල්ලුම් කරනවලු. සත්තු ආහතේට පැනින්න සත්තු පියාවකට සත්තු ආහතර පයින්නවලු. දියකඩ වල ඉන්න සත්තු වතුරට බහිනවලු. බිල් වල ඉන්න සත්තු බිල් වලට රිංගනවලු. මොකද දාන දැන් එළියට ආවොත් මොකා අහුණත් කනවයි කියලා. ඒ තරම්ම ඒ සත්තුන්ගේ ඒ තිබුණු ඒ නිත්‍ය සංඥා තේරම හොල්ලලා යනවලු. ඒකලේ එතකොට රාජමාලිගාවේ බැඳලා ඉන්න රාජකීය හත්සිය. අයා සාමාන්‍යයෙන් මොකද සැලෙන්නේ නැති එක්කනේ. ඌත් පිටිපස්ස කකුල් දෙක දික් කරලා එදා කාපු කොළබොක්ක සොල ගාලා බඩ යන්න පටන් ගන්නවා. ඒ සිංහයන් අද්ද දෙනවා ඇහෙනකොට. එතකොට උගෙත් ඉවරයි. ඉතින් ඒක නිසා මේ ගාල කඩාගෙන හරකා දුවන වකොටියා ගොරවන්න ගඬන් ඇහිලා. එතකොට ගාල අරගෙන යන්නේ වැසි. කොටියා කෑ ගහනවා. ඒ වගේ තමයි සිංහයාගේ සද්ද. ඒ වගේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා සබ්බේ සංඛාරා අනිච්චා කියනකොට තුන් ලෝකෙම හෙල්ලුම් කරනවා. බ්‍රහ්ම ලෝකෙන ඉන්න කට්ටිය හිතන්නේ ඒගොල්ලෝ දීර්ඝායුෂක නිසා ඒගොල්ලෝ නිත්‍යයි කියලා හිතාගෙන. ඒගොල්ලන්ටත් කොළබොක්ක එළියට එනවා බහසොලසොල ගාලා. යටින් පිස්පෝච්චක් තියලා තියන්න. බ්‍රහ්මයාට. ඊට පස්සේ පරිනිම්මිත වසවත්තිය ඊට පස්සේ තුසිතේ යාමේ චාතුම් මහරජික තාවතින්සේ ඔක්කොමලා ඉන්නේ අයියා වෙලාලු. තාවතින්සට ගියාම සක්‍ර දෙවියන්ගේ අනික් ඔක්කොම කලින් පහළ වෙලාලු ඉන්නේ. කලින් පස්සේ මහරජික කට්ටිය මැරලා ගියානවා. මෙයා හිතනවා මම නෑ. මම ඇවිල්ලා කවදාකවත් අපේ වංශයෙන් අපි මැරෙන්නේ නෑ. චාතුම් මහරජිකාවෙත් ඉන්නවා විරුද්ධ විරූපාස්ත්‍ර දතරාස්ත්‍ර වෛශ්‍රවණ කියලා හතරවරන් දෙයියහාමුදුරු හිතාන ඉන්නේ අපි තමයි කලින්ම ආවේ ඊට පස්සේ ආපෙකට මැරලා යනවා අපි ඉන්නවා. යාමේ ඉන්නවා සුයාමේ කියලා එක්කනේ එක එක්කනට අයියා කෙනෙක් ඉන්නේ. අයියා හිතාගෙන දැන් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා සබ්බේ සංඛාර අනිච්චා කියනකට බමුණට වෙච්ච දේ වෙනවලු. දුවන ගිල තමයි ළඟ හම්බ කරපු බූදලේ බදාගෙන අඬනවලු. බුදුහාමුදුරුවෝ කියනවා ඉතින් නෑ කියන්නත් බෑ දැන්. එතකොට අර කොළබොක් එළියට එන එක තමයි තියෙන්නේ. ඒක නිසා උඟ දෙනෙක් කම්බලා තරුණ කෙල්ල භාවනා කරනවට කැමති නෑ. කොල්ලෝ භාවනා කරනවත් කැමති නෑ. ඕව කරත හැකි කොල්ලොන්ට නම් එච්චර පොළු දාන්නේ කෙල්ලෝ ගැන කියන්නේ මට ඇවිල්ලා දෙතුන් දෙනෙක් කියතන ස්වාමීන් වහන්සේ කරුණාකරලා කෙල්ල කසාද බඳිනකන් ඉන්න. නැත්නම් අපිනේ බැනුම් ආන්නේ ඕව කෙල්ලෝ බර ගානක් ඉන්නවා දැන්. මොකටද යෝග මේ බැඳලා ඇති වැඩේ කියලා. තාම පුංචි කෙල්ලෝ අහනවා ඉගෙන ගන්න දක්ෂ වෙනවා. ඉගෙනගෙන නැති වැඩේ මොකද්ද කියලා. දීමාපියන්ට කාලා ඉන්න බෑ. ඉතින් මයිත් එක්කත් තරහා ඇති. මම මොනව කරන්නද? මම මොනව කරන්නේ? ඉතින් මං කියන්නේ ඉතින් පුළුවන් නම් අනිත් පැත්ත හරවපන් කියලා. ඉතින් ඒ අනිත්‍යතාවයේ වැටහීම මේ කොරෝනා එනකොට
මේ ඇඳි නීති එනකොට මේ ආර්ථිකය කඩා වැටෙනකොට කට්ටිය හිතනවා ඒ වෙලාවට තමයි මේක වැදගත් වෙන්නේ කියලා. කොච්චරද කියනවනම් ඔය සුනාමි ඇවිල්ලා 55000ක් විතර මම හිතන්නේ මැරුණා ලංකාවේ. ඊට පස්සේ නිස්සාරණ වනේ එක කාමරයක්වත් ඉඩ නැහැ. අම්බෝ ගියැත්තෝ පිරිලා. මොකද ඔක්කොට පණිච්චි වැටිලා. ඉතින් මං ඉල්ලීමක් කැරියව පුළුවන් නම් දෙයයන් ආසර කියලා තවත් සුනාමියක් එවන්න. මම අදත් කිව්වා පුළුවන් නම් තවත් කොරෝනාවක් තවත් ඇඳිරි නීතියක් එවන්න ඕනේ. මොකද මේගොල්ලන්ට ඒ වගේ දෙයක එළිය දකින්න මිසක්කා මේ ගන්න හුස්මේ මේ එන ඍතු වල මේ ආහාරේ මේ හිතේ මේ ඇති වෙන වෙනස්කම දැකීම මහා හුනියම. ඒකට විරාගය පහළ වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඒකට පිරිත් නූල් ගැට ගන්නවා. ඒකට ඒගොල්ලෝ මේ අප නූල් ගැට ගන්නවා. එහෙම නැත්නම් බඳුරක් අයින් කරනවා නේ මේ වගේ දෙයක් නම් අනේ කාටවත් වෙන්න එපා. බලන්නකෝ මේ තිබුණු දේවල් වෙනස් වුණානේ කියලා එව්ව නැතුව බණ කියන්න බැරිද කියලා. නමුත් මේකේ නා දැන් අර ඥාන දර්ශන විසුද්ධියේ ඉඳලා තමන්ගේ විරාගය දිහා බලනවා. ඒකට දුක්ඛ සත්‍ය කියලා අවබෝධ කරාට පස්සේ එයාට සිදුවෙන සාන්තිය තමයි මේක නැතිකරන්න පරිේශන කරන්න ඊට පස්සේ. කොහොමඩක්වත් වතුරේ තෙත ගතිය නැති කරන්න මොන පරිේශනයකින්වත් බෑ. වතුර අරගෙන ඕකේ තෙත ගතිය නැති කරන්න ආයෙ අද තියෙන ලෝකේ තියෙන පරිේශන සියල්ලම අනාර්ය පරිේශන. මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප මත පදනම් වෙලා තියෙන. අපේ දරුවෝ කොහෙද යන්නේ? රටේ තියෙන ආර්ථිකය කොච්චර විනාශ කරනවද පරිේශන සඳහා. ඒකට කියනවා පරිේශන තෘෂ්ණාව කියලා. ඒක කියනවා කාමාතේ පඨමාතේනා ဒ ුතියාර්ති උත්තති තතිය කුප්පිපාසා චතුත්තං තණ්හා. ඒ කාගේ තුලක් තියෙනවා මේ දුක මේට වැඩි අඩු කරන්න පුළුවන්. මේ පොළොව මට්ටම් කරා නම් අඩු කරන්න පුළුවන්. යටිතල පහසුකම් හැදුවා නම් අඩු කරන්න පුළුවන්. sannivedanaye තියෙනවා නම් අඩු කරන්න පුළුවන්. අනේ පේන්නේ නැහැ එහෙම එකක්. ඒ sannivedanaye ඔක්කොමත් තියෙනවා. ඒ වුණාට අර දුකේ අඩුවක් නැහැ. ඒ නිසා ඔය පැමිණි දුක් පැණි රහයි කියලා ඔය තියෙන එක තේරුම් අරගන්න අපි හිතන්නේ පරාදයක්. ඒ නෝන්ජල්කමක් කියලා. ඌව එහෙම බාර අරගෙන ඉන්න බෑ. අපි මොනව හරි කරන්න ඕනේ. ඒක කරන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. කරලා බලන්න. කිරුවට වතුරේ තෙත ගතිය නැති කරන්න පුළුවන්ද? සීතල ගින්දර හොයන්න පුළුවන්ද? හෙල්ලෙන්නේ නැති හුළඟක් හොයන්න පුළුවන්ද? ඉතින් මේක බාරගත්තට පස්සේ මේ මනුස්සයාට ලැබිනු දේ මොනව ලැබුණත් මල දානයක් කාලා කරබන පැත්තකටලා ඉන්න පුළුවන්. යථා ලද්ද සම්පත්තිතෝ මාවි ගච්ඡන්තු. එහෙම නැත්නම් සන්තුට්ඨෝ හෝති ඊතරීතර චීවරේ. සන්තුට්ඨෝ හෝති ඊතරීතර පිණ්ඩපාතන කියලා මේ ලදයම් පිණ්ඩපාතකින් ලදයම් සිවුරකින් සනසෙන්න ගියාම තේරෙනවා අනේ මේක අපි දන්නවනම් අද මේ දැන් මෙච්චර වයසට ගිහිලානේ මේ අන් දෙක ආවේ නැත්තම් පැහැදීම තේරිම ඇති උනේ. ඊට ඉස්සෙල්ලා අපි කොච්චර තටමලා තියෙනවද? කොච්චර මිනිස්සු උනන්දු කරලා තියෙනවද මේක තටමන් පරිේශන කරන්න. ඔළුව ක්‍රේල් නෙමෙයි කොණ්ඩේ ක්‍රේල් නෙමෙයි ඔළුව ක්‍රේල් වෙලා තියෙන්නේ. ඉතින් ඒ පරිේශන නතර කිරීමම පුදුමාකාර සතුටක්. මේක බුද්ධෝත්පාද කාලයක්. මේක manussත්ත්ව ප්‍රතිලාභයක්. මේක ක්ෂණ සම්පත්‍ය උපයන්න ඕන එකක්. ඔය අර පරිේශන මේ පරිේශන නෙවෙයි. ඊට පස්සේ මේ පැවිද්ද තියෙනවා සද්ධර්ම ශ්‍රවණේ තියෙනවා සත්පුරුෂ සංසේවනේ තියෙනවා මේ එකක්වත් නැහැ. මේ ඔක්කොම අවලංගු කාසි උටි පාන්දර නැගිටලා අමුඩේ ගහගෙන ගිහිල්ලා තටම. පුළුවන් තරම් තටම හැන්දෑවේ ගෙදර එනකොට ඉතින් කොන්දෙත් තමාරුයි බඩෙත් තමාරුයි ඉතෙත් තමාරුයි හරි අමාරු. මේ ලංකාවෙන් ගිය කෙනෙක් ඒ දවස්වල රිට්‍රීට් කරනවා. එයා කිව්වා මේ එයා කරන්නේ ඒ ආයතනයේ ඉන්න මොලේ අමාරු වෙච්ච කට්ටියගේ මේට මේ උපදේශනේ දෙන එක. ෂුවර් රසාව කරොත් පොලි අමාරු වෙනවා. ආයේ කතා දෙකක් නැහැ. 5 දිනක් ඉන්නවලු උපදේශනේට. නිවාඩුත් දෙනවා ඒගොල්ලන්ට පිස්සු ගැත් හද වේගෙන එනවනේ නිවාඩුත් දෙනවලු. ඒ උපදේශ දෙන 5 දෙනාම ගෙදර යනකොට තව කෙනෙක් ලව උපදේශනයක් ගන්නවා. ඒක තමයි ලස්සනම කෑම. ඒ උදේ ඉඳලා හැන්ද වෙනකම් පිස්සොත් එක්ක කතා කරලා මට අරකයි මට මේකයි මෙහෙම කරන්න අයියා වගේ කතා කරනවා. අක්කා වගේ කතා කරනවා. කතා කරලා අන්තිමට වෙන්නේ මොකද්ද? ගෙදර ගිහලා Tamanට රින්දා ගන්න බැහැ නේද? එයාත් බෙහෙත් පෙත්තක් ගාලා තමයි බුදිය ගන්න. නැත්නම් එයාත් උපදේශනයක් ලැබලා තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒක ගැන කතා කරනකොට එංගලන්තේ ඉන්න ලංකාවේ දාන සමක් කියනවා අහවල් මධ්‍යස්ථානයේ ඉන්න හාමුදුරුවෝ ওই ටික තමයිලු කරන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකන් කට්ටියට උපදේශන දෙනවලු. හාමුදුරුවෝ පවුන් 30ක් දීලා
පැයක උපදේශනයක් ලබා ගන්නවලු නිින්ද යන්නේ නැතුළු නැත්තම්. ඉතින් එවැනි ලෝකෙක මොකද මේ දුක බාර ගන්න කැමති නැහැ. අතිරේක මහන්සියක් අරගෙන අර තියෙන දේත් මිරිකලා අල්ලනවා. තියෙන අමුඩෙත් අද ගන්නවා. තියෙන ගැටේ තව තද කර ගන්නවා. ඉතින් අර දුක්ඛ සත්‍ය පිළිබඳව නැත්තම් දුක පිළිබඳව විමුක්ති ඥාන දර්ශනයක ඉඳලා දුක දිහා බලනකොට නැත්තම් විරාගයේ තියෙන දුක්ඛ ලක්ෂණ දිහා බලනකොට ශෝකතෝ අගතෝ ආබාධතෝ ඊතිතෝ ආදි වශයෙන් 25 ආකාරයකට පෙන්ලා දීලා තියෙනවා. ඒක ශ්‍රේරුකාණ ස්වාමීන් වහන්සේ චත්තාලීසාකාර භාවනා ක්‍රමය කියලා හරි ගස්සලා තියෙනවා. ඉතින් කට්ටිය මේ විමුක්ති ඥාන දර්ශන ලබන්නේ ඉස්සෙල්ලා අර භාවනා ක්‍රම කරන්න හදනවා. නරක නෑ. ඒකේ සාමාන්‍ය අදහසක් ගන්න පුළුවන්. නමුත් ඒක නෙවෙයි. ඒකත් පෙළගැස්මක් වෙනවා. නමුත් ඥානෙ ලැබුවට පස්සේ පවා නැවත සලකා බලන නිසා වැඩි විස්තරයක් තියෙන්නේ දුක්ඛ සත්‍ය. 25 ආකාරයකට තියෙනවා. ඊට පස්සේ මේ අනාත්මය 5 ආකාරයකට පෙන්ලා දීලා තියෙනවා. ඒ 5 ආකාරය දකින්නකොට අපි මෙතෙක්කල් දැකලා නැති නෙවෙයි. මේ 5 ආකාරය කියලා කියන්නේ අනාත්ම. ඒ කියන්නේ අනාත්ම කියන එක විස්තර කරන්න මට ආණ්ඩු මට්ටු කරන්න බෑ. ඉතින් භාවනා කරන්න ගිය ගමන් අපිට තේරෙන්න පටන් ගන්නවානේ කඳ වැනෙනවා, එහෙන් සත්තුනා කරනවා, මූණේ කූඹි දුවනවා වගේ දන්නවා කූඹි දුවනවා නෙවෙයි කියලා. බලක්වන්න බෑ. අත කොහොමදත් මූණට යනවා. ඒ වෙන්න තියෙන කලබලත් වෙනවා. ඊට පස්සේ කියනවා දන්නා කූඹි නැති බව. භාවනා බවක් දන්නව නතර කරන්න බෑ. එතකොට තියෙනවා මේ ආණ්ඩු මට්ටු කරන්න බෑ. මේ මූණ නලියන එක භාවනාවෙන් එක අපේ ආරක්ෂක සේවයක් තියෙනවා. අත ඉබේම ගිහිල්ලා කහනවා. ඉතින් මధుරෙක් ආපුවාම චට්ටස් ගාලා ගහනවා. එතකොටයි තේරෙන්නේ අනේ මధుරවා මැරුවට කමන්නේ පවුලට අඳුර ගන්නත් බැරි තරම් කුඩු වෙලා චප්ප වෙලා ඇඹරිලාම ගිහිල්ලා. ඉතින් වයිෆ් ඇවිල්ලා කියනවලු බලන්නකෝ මිනි අඳුර ගන්නත් විදියක් නැහැ. ගැහුවට කමන්නේ මේ හැඩේ තියලා තියපන් කියලා. හැඩෙත් නැහැ. ඉතින් උපාසකම්ම කියනවා අනේ මගේ එහෙම හිතක් තිබුණේ නැහැ. හිත එකපාරට අත ගිහිල්ලා චටස් කාලා වැදුනා ඒක. ඉතින් ගල්දේ පඬිස්සස් කියනවා ඉතින් මඳුරුවට තට්ටුලු. මඳුරුවට තට්ටු වෙනවා. කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ පශ්චාත්තාප වෙනවා මඳුරෙක් මරුණා කිය. ඉතින් මේ වගේ ඒ දුක්ඛ අනාත්මයේ තියෙන අපිට ආණ්ඩු මට්ටු කරන්න බැරි බව දන්න ඕනම කෙනෙක් දන්නවා. හැබැයි මේ අපිට උගන්වන්නේ නැහැ කරන්න පුළුවන්. අපිට පුළුවන් තරම් කියන උඹට මේ අහවල් විභාගේ පාස් කරොත් උඹට ඕන දෙයක් කරන්න. උඹට අහවල් දේ බාණ්ඩ ලැබුණොත් ඕන දෙයක් කරන්න පුළුවන් කියලා නොලැබිච්ච දෙයක් පෙන්නලා ඒක හම්බුනොත් නම් ඔබට අහවල් දේ හම්බ වෙනවා කියලා ඔය ඇඩ්වර්ටයිස්මන්ට් කියලා જાතියක් තියෙනනේ පාරායි නිදිකටම විලඳ දැන්වීම ඒ වගේ තියෙන දේවල් පොඩ්ඩක් බලන්න. මේ අපි බඩුවක් හදනවා. ඒක ගත්තොත් නම් ඔබ ඔන්න සක්විති. ඔබ කාට කඹුරලා හරි ගනින් ණයට හරි අරගෙන ඕම් බලාපන් ඔබ සක්විති රජු. ඉතින් අර මිනිස්සු හිට්ලර් කියනවා ඕනෙම කුණු හරපයක් දවසට 20 සැරයක් අහන්න ලැබිච්චාම එමචා ඉබේම ඒක කරනවා. දන්නෙත් නැල්ලු. සුපර් මාකට් එකට ගියාම ඒ බඩුවට අත යන හැටි දන්නෙත් නැහැ. තමන්ගේ කුඩේට දාගන්නවා දන්නෙත් නැහැ. බිල ගෙවනවා මතකත් නැහැ. ඇවිල්ලා බලනකොට බඩු ගෙදර ඇවිල්ලා. ඇයි කියලා බැලුවොත් දන්නේ නැහැ. අර අනාත්ම වශයෙන් ඇවිල්ලා අපේ ඔළුව ක්‍රේල් කරලා තියෙන හැටි. ඔවා තමයි ඇඩ්වර්ටයිස්මන්ට් කියන්නේ. ඒ වගේම තුච්ඡතෝ රීතතෝ කියලා මේ ආස්වාසිය අල්ලගත්ත කෙනෙක් හිතන්න හොඳට පීරගෙන ආස්වාසිය යනවා තෙන ඉවර වෙනකොට මේක තුච්චයිනේ. ඒක තියෙන රීතයිනේ. ශූන්‍යයිනේ. ඒ කවදාකවත් අඩු ගානේ තර්කණයෙන්වත් පෙන්ලා දෙන්න බැරි නෑ. නමුත් ඒක දැක්කට අනිත් දවසේ ආය පටන් ගන්නකොට පේන්නේ ආනපනේ ගොරසු තැන විතරයි. සියුම් කරන ගියොත් ඔන්න ඒ භාවනා කරපු කෙනාට බලා ගන්න පුළුවන් මේකේ තුච්ඡ තත්ත්වයක් තියෙනවා, හිත තත්ත්වයක් තියෙනවා, ශූන්‍ය තත්ත්වයක් තියෙනවා. ඒක දකින්නකොට වෙන්න භාවනාව අතහරිනවා. ඥාන දර්ශනය පහළ වෙච්ච කෙනෙක් ආපහු හැරලා බලන්න පේනවා යකෝ මෙච්චර ප්‍රසිද්ධ දේ නිකම් බෙල් ෂේප් කර්ව් එකක් ගහපුවාම අපේ පොපියුලේ මේ ජනගහනය පිළිබඳකේ මැද ඉසිලා තියෙනවා දෙපැත්තට ගෙවිලා යනවා. ඉතින් ඔච්චර තමයි ආනපනේ කියන්නේ. ඉතින් අර මැද කෑල්ල දකින්න මිසක දෙපැත්තේ නොදකින්න නිසා ඒකේ තුච්ඡ තත්ත්වේ, රිත් තත්ත්වේ, ශූන්‍ය තත්ත්වේ දකින්න. නමුත් ඒක බලන්න නැතිකමයි එතන තියෙන්නේ. දැන් මේ ඥාණයෙන් බලනකොට පේනවා ඒක ඕන වෙලාවක පෙන්නගෙන ඉන්නේ.
ඒකට ආයෙම වැහුම් අරින්න දෙයක් ඇත්තේ නැහැ. ඒ වගේම පරතෝ මට අයිති නැහැ. මේක අනුන්ගේ දෙයක්. ඒක ඉතින් හොඳටම ආනාපානෙත් ගෙවිලා ඊට පස්සේ ඒ කියන්නේ රූපේ ගෙවිලා රූප සංඥාවක් බවට පත් වෙනකොට තේරෙන පටන් අර ගන්නවා. ඒ රූප සංඥාව දිහා සංඥාකාරයට රූපේ ගෙවුනට පස්සේ බුදුරජාණන්සේ දේශනා කරනවා මේක දිහා නේතම්මම නේසෝ හමස්මි නමේසෝ අත්තා කියලා බලන්නේ කියලා. මේක මම නෙවෙයි. මේක මගේ නෙවෙයි. මේක මගේ ආත්මේ නෙවෙයි කියලා බලන්න කියලා. ඉතින් ওই විමුක්ති ඥාන දර්ශනේ යම් රංකිරිකට ගෑමක් නැතුව ඔහොම බැලුවට පේන්නේ නැහැ. ඒක දකින්න ඕනේ අර ඥානෙ ආවට පස්සේ තමයි භාවනාවේදීත් රූප සංඥාවක් බවට පත් වෙනකොට තමයි තියෙන්නේ. ඒක නිසා මුලින්දලම කිව්වොත් මේක අනිත්‍යයි. මේක මගේ නෙවෙයි මම නෙවෙයි මගේ නෙවෙයි ආත්ම නිසා භාවනා කරලා වැඩක් නැහැ. භාවනා කරන්න ඕනේ නැහැ. මට තේරෙනවා. මේක අනිත්‍යයි කියලා ඉතින් පටන් අර ගන්නවා. අන්නේ කටපැත දොඩවන සෙනග දිහා බලනකොට ඒකව වෙලා තියෙන ඔක්කොම බෞද්ධයන්ට විතරයි ඒ වැඩි වෙන්නේ. අනික අන්‍යගම කියන්නේ වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ මේ භාවනා කරපු කෙනා බලන හැටි එහෙම නැත්නම් භාවනා හිතෙන් ආවට පස්සේ පේන හැටි මේ පොත් බලලා මේ කියන කතා දිහා බලනකොට පේනවා. ඒක නැවත ඒ වගේ ප්‍රත්‍යක්ෂණයක් කරගන්න බැරි නම් ඒ කෙනාටම පස්සේ සැක පහළ වෙලා හිතා ගන්න බෑ. ඒ තරම්ම ලෝකේ රවට්ටගෙන තමන් රැවටිච්ච කෙනෙක් මේ තමන්ට මේ මට මේ ඥානයක් පහළ වෙලා නෙවෙයි මම මේ අදි මාන්නෙන් කරපු දෙයක් කිව්වොත් සියදීනසා ගන්න ඉඩ තියෙනවා. සියදීනසා ගන්න ඉඩ තියෙනවා. මොකද ඒ තරම්ම අනුන්ට කටපූච්චානම් කියන්නේ කියලා. දැන් මේ කරන එකෙන් එහෙම දෙයක් නෙවෙයි වෙන්නේ. මම ගියේ පාර නැවත සලකා බැලීමක් කරනවා. ඒ යුද්ධයක් කෙරුවට පස්සේ යුද්ධයේ ප්‍රදේශයක් දිනුවොත් ඒකේ මෙහෙයුමක් කරනවා මේ පසුවිපරුමක් කරනවා. කරන්නේ නැතුව ගහන්නේ ඉස්සරහට. ඒ වගේ මේ ඥාන දර්ශනේ පහළ වුණාට පස්සේ යා විරාගය දකින්න. ඒ විරාගයේ දකින්නකොට තේරෙනවා මේට ඒට ඉස්සර වෙලා මේ රස විඳපු දේ වින්දනේ නැතිලා ගිහිල්ලා තියෙනවා. ඒක තමයි විරාගයට ආසන්න කාරණාව. ඉතින් රස වින්දනේ දේ වින්දනේ නැති වෙච්චම අපි කරන්නේ අජිනමොටෝ දාන. ඒ උම්මලකට ගෑලක් දාන. නැත්නම් පොඩ ටෙම්පරාදු කරලා ගන්න. ඒ නීරස වීම වැරද්දක්. ඉතින් මේ සෙල්ලමේදී අපි ලෝකයේ අපිට දීලා තියෙන ආදර්ශය අපි ලෝකයට දෙන ආදර්ශය නම් මේ විදිහට වුණාට පස්සේ මෙන්න මෙහෙම කරන්න ඕනේ කියන මේ දැනුමයි මේක මේ නිබ්බින්දාව නිර්වින්දනයක් පහළ වෙනවයි කියන එක අචේතනික වෙන එකක් අපේ සියලුම දැනුම ලැබලා තියෙන්නේ පහළ වෙන නිබ්බිදාව අකමකදම. ඒ ටික පේන්න පටන් අර ගන්නවා විරාගයේ ඉඳලා නිබ්බිදාව දිහා බලනකොට. අනේ මම මේ ජීවිතේ පුරාවට මේ ජීවිතය ආලවට්ටම් කරන්න ගිහලා ලස්සන කරන්න ගිහලා හැඩ දාන්න ගිහලා තිබුණ ටිකක් නැති වෙලා තියෙනවා. ඉතින් ඒක දකිනකොට හරියටම තලතුණා අම්මා කෙනෙක් හුත්තටම පැංගිරි වයසේ ඉන්න ගෑනු ළමයෙකුට කියලා දෙන්න හැදුවොත් එහෙම මේ රාගය මෙහෙම දෙයක් එහෙම නිසා පරිසමයන් කියලා ඒ කවයි තරුණ ළමයි අහන්න කැමති නැහැ. උඹලා මේ ඔක්කොම පෙන්කෙල්ල ඉවර වෙලා අන්තිමට එනවා දැන් අපේ වැඩිට ඇඟිලි ගහන්න කියලා එන්නේ. ඒකවල සත්පුරුෂයා කියන්නේ නැහැ. කියන්න අමාරුයි. මොකද අර මිනිස්සයා ඉන්නේ ඒකේ ගිල්බගෙන. නමුත් දැන් හැරිලා බලනකොට එහෙම තමයි මේ අවුරුදු 2600ක් මේ ශාසනය ආවේ. ඒ මොකද අත්දකපු එකනා ඒක නැවත නැවත උරගග බලන. ප්‍රතිවීක්ෂණය කර බලන්න තේරෙනවා මේ බුදුහාමුදුරුවෝ පහළ නොවුනත් ධර්මෙම තමයි. බුදුරජාණන්සේ අපිට යම් විදියකට කර බැලීමේ ආසාවක් වෙන විදිහට සුවක්කාත විදිහට දේශනා කරා. කරන ඔක්කොටම නම් හරියන්නේ නැහැ. නමුත් හරි ගියොත් ඒ නැවත පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඒ නිසා අපේ මුළු ජීවිතේ අපි මෙතෙක්කල් නිබ්බිදාව පහළ වෙලා ඒ නිබ්බිදාවෙන් නොදකින් කියලා. නිබ්බිදාට අලාපහලු කරපු හැටි. එහෙම නැත්නම් නිබ්බිදාවට කොඩි වින කරපු හැටි. එහෙම නැත්නම් අලාපාලු කරපු හැටි දිහා බලනකොට අපිට ඥානයක් තියෙනකම් කරන්නේ නිබ්බිදාවට අලාපාලු කරන එක තමයි. අපිට හැකියාවක් තියෙනවනම් ඒ තියෙන හැම හැකියාවෙම කරන්නේ ඒ එන ධර්මයේ මකල දාන එක. ඒ නිබ්බිදාවට හේතු වෙන්නේ යථාභූත ඥාන දර්ශන. ඔක්කොම ලහසයි යථාභූත ඥාන දර්ශන. හැබැයි නිබ්බිදාවට කැමති නැහැ. ඉතින් එතකොට වෙන්නේ මොකද්ද? චේතනා නොකර සිටීමෙන් ලබා ගන්න පුළුවන් මේ නිබ්බිදා වෙනුවට භාවනා කරලා
ඒ නිබ්බිදාට බය වෙනකොට ඉතින් මානසික අසහන එනවා. ඒක හරියට බඩේ ලියන්න හදන වෙලාවක පස්සේ පැත්තේ පොරොප්පක් ගැහුවොත් මොකද වෙන්නේ? යලි අහුරකටපත් වෙනවනේ. ඒ අපස්මාරලෙට ඉන්නේ. ওই නවදොරෙන් වැగిලෙන දොර කක්ක වලට පොරොප්ප ගහන්න යන්න එපා. ඒකට අපස්මාර. ඉතින් අරේ මේ එනට භාවනා කරනවා. යථාභූත ඥාන දර්ශන. ඉතින් භාවනා කරොත් ඔය එනවනේ ටික ටික. ඇවිල්ලා මේ නිබ්බිදා වෙනකොට ඒක වහන. ඉතින් එතකොට අර ඇතුලේ බෝම්බ පොපුරනවා. ඉතින් අර මං කිව්වේ මේ පැත්තේ අර බස් එකේ ඩ්‍රයිවර් කෙනෙක් හිටියා. ඔව් ඒ දවස්වල බස් එක ඩ්‍රයිව් කරනකොට බීලා ඉන්නේ. ඌ වමනේ කරනකොට බස් එකේ එළවුන ගම වමනේ කරපුවාම ඌ කියනවා ඒක හරි සවුත්තුයි කියලා කට වහගෙන ඒ වමනේ ආපහු ගිලිනවා. අරක්කුනේ අප්පා. ඉතින් ඒ වගේ පොරොප්ප ගන්න කට්ටියට මේ භාවනා කරලි වල නෙවෙයි නිබ්බිදා වෙනකොට අනේ මට පාළුයි අනේ මට කම්මැලි අනේ මට තනිකන් දෝෂයක් ඇවිල්ලා අනේ මට කලු කුමාර දිෂ්ටි ඇවිල්ලා අනම්මන කියලා තොවිල් නටනකොට වෙන අවුල පොඩ්ඩක් හිතන්න. ඒකයි බුදුන් කියන්නේ මේ වෙලාවේ චේතනා කරන්න එපා. ඥාන දර්ශනේ පහළ වුණා නම් ඒ ඥාන දර්ශනේ ප්‍රතිඵලය තමයි මේ මෙතෙක් කල් ආස කරපු දේවල් වල නිබ්බිදා පහළ වෙනවා. නිබ්බිදා පහළ වෙන්න හේතුව මේ යථාභූත ඥාන දර්ශනේ පහළ වෙලා. ඒ යථාභූත ඥාන දර්ශනේ පහළ වෙනවා නීවරණ නැති වෙනකොට. එහෙම නැතුව මේ යථාභූත ඥාන දර්ශනේ කියලා සුපර් මාකට් එකේ ගන්න නැහැ පැකට් කරලා මේ කපුරු පැකට් වගේ. තියෙනවනම් කට්ටිය ගනි. ඉතින් මේට ඉස්සලා තිබුණලු මේ ශිෂ්ටාචාරයක් ඔය මායා ශිෂ්ටාචාරට ඉස්සලා ඇට්ලාන්ටික් ශිෂ්ටාචාරේ ඒ කියන්නේ කියනවා එක එකනා කියනවා බුද්ධ ආගමෙන් තියෙන ගන්න නෙවෙයි. ඒකේ ඒ දවස්වල දැනුම තිබිලා තියෙන්නේ ප්‍රිස්ම කරලාලු. පුස්තකාලයට ගියාම මේ ප්‍රිස්ම එක ආකාරයක වගේ දැනුම තියෙනවා. ඒක හැරිලා පෙත්තක් ගිලපුවම හරි. ආයෙ විභාග ඉගෙන ගන්න ඕ පාඩම් කරන්න යන්න මොකද ඕනේ. පෙත්තක් දීපම ඉවරයි. ඉතින් මේ පුස්තකාලේ තාම තියෙනවායි කියලා කට්ටියගේ අදහසක් තියෙනවා. ඒක තියෙන්නේ ඔය ඇට්ලාන්ටික් වල ප්‍රංශයට පල්ලෙහා මුහුදේ තාම ප්ලේන් එක යනකොට පේනවලු ඒ නගරේ සැලැස්ම. ඉතින් ඒ වගේ අපි හිතුවට එහෙම දැනුම එහෙම ක්‍රිස්ටලයිස් කරලා එහෙම ගන්න බෑ. ඒක කරන්න තියෙන්නේ පටිපක්ක විගමනේන ගම්බීරෝපි ධම්මෝ සුපාකටෝ භවෙය්‍ය. ප්‍රතිපක්ෂ ධර්ම වෙන නිවර්ණය අයින් කරපු ගමන් මේ ගැඹුරු වූ ධර්මේ නැත්තම් මේ යථාභූත ඥාන දර්ශන බොහෝම ප්‍රසිද්ධ වෙනවා. බොහෝම පොට්ටේකට උනත් පේන මට්ටමට යනවා. ඉතින් ඒක නිසා මේ නිවර්ණ අයින් වුණාට පස්සේ මේ දේවල් වෙනස්ව පේන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා එයාට තේරෙනවා නිවර්ණ තියෙනකොට ඡන්ද කරනෝ අචක්කු කරනෝ අනිබ්බාන සංවත්තනිකෝ කියලා මේ මොන්න තනං වායලා ගැලීමකින් මේ අපි ජීවිතේ ගත කරන්නේ. ඉදurang හා සම්බන්ධ වෙලා ඉන්න හැම වෙලාවෙම ඒකයි වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් අවාසනාවට දන්නේ වාසනාවට දන්නේ හරියට බහන කරත් ඒක අයින් කරන්න පුළුවන්. ඒක හරියට මේ ඈතින් බලපුවම තන නිල්ලක් වගේ පේන සල්විනියා වැවිච්ච වැවක් තියෙනවනම් ඉතින් කවුරු හරි කිව්වොත් වතුර කලයක් ගෙනින් කියලා එයා කියයි මොන වතුරක්ද ඒක නේ තනකොළ පිටට යන්නේ කියලා. එහෙම පේන්නේ නැහැ. නමුත් ගිහලා කියන්නේ සල්විනියා ටිකක් අයින් කරන්න කියලා. අයින් කරපුවා යට වතුර තියෙනවා ෂෝක් වතුර. ඉතින් යා කලින් එහාට මෙහාට කරලා පාසි ටික හෝ ඒ සල්විනියා අයින් කරලා ආයෙ වතුර කලේ ගත්ත ගමන් ආයෙ සල්විනියා ඇවිල්ලා ආයෙ ආවෙන. ආන්නේ වගේ කියනවා මේ අපේ මනස වර එක අයින් කළා අඩිය දකින්න පුළුවන්. දැක්කට මොකද හිටින්නේ ආයෙ සරයක් වැහෙනවා. ඉතින් ඒ නිසා මේ නීවරණයන්ගෙන් කිරණ හානිය යෝගාවචරය කොච්චර වෙන જાති පිංකම් කරත් හරියන්නේ නැහැ. ඒකට ඒ නීවරණ අයින් කිරීමේ නැත්නම් සමාහිත භාවය සමතේ ඇතිවීම සඳහා කළ යුත්තක් තියෙනවා ඒක කරනවා. ඒ සමතේ ඇති වෙන්න සුඛේ පහළ වෙලා තියෙනවා. කනගාටුවෙන් මං කොහොම හරි නිවන් දකින්න ඕනේ මම දැන් නම් අමුඩ ගහගෙන කියලා භාවනා කරන්න ඕන කියලා තටමැව්වට හරියන්නේ නැහැ. තටමනෝ ඇත්තට එහෙම තමයි ඉස්සලා කරලා. පස්සේ මේක ඉබේම හුස්ම ගන්නවා කියන එක ඇවිදිනවා කියන එකේ හුස්ම ආස්වාසිය ආස්වාදයක් වෙනකම් ඇවිදින්න ඕන. ඇවිදින එක ගමනක් ගිහිලා ඇවිල්ලා වෙහෙසෙච්ච වෙලාවක අනේ පොඩ්ඩක් එහාට මෙහාට වෙන එක මොන තරම් සාන්තියක්ද කියලා ඒ ඇවිදීම අනායාසයෙන් සුඛයක් බවටපත් වෙනවා. ඒ වෙනකොට පස්සද්ධිය කයේ පහත වෙලා තියෙන නැත්නම් මේ කය කරත් බැඳගත්ත මීහරකෙක්ගෙන් වගේ දාලා වැඩ ගන්න බෑ. කයේ සහයෝගය ගන්න ඕන. කයේ අපි කියනවා දැනුමක් තියෙනවා. කය විශාල දැනුමක් තියෙනවා. ආන්නේ කයේ සහයෝගය අපි ගන්න දන්නේ නැතුව කය වැඩ කරන්න ගියාම කය ලෙඩ වෙනවා. ඒකට ව්‍යාබාධ කියලා කියනවා. ව්‍යාබාධයට හේතුව කයට ව්‍යාබාධ වෙන්න හේතුව ආස්ථාන කෝපේ.
අපි අනවශ්‍ය දේවල් වෙනකොට කෝප ඇති කරනවා. අස්ථාන කෝප 9ක් තියෙනවා. අස්ථාන කෝප එකක් තියෙනවා. මේ අස්ථාන කෝපේ තමයි මේ ශාරීරික කායික මානසික දෙකම ආබාධ කරන්නේ. ඉතින් එහෙම නැති වෙන්න නම් කයේ පස්සද්ධිය ලබන්න නම් අපි කොච්චරක් මේ කය මනාවකට පටිජග්ගණය කරනවා. කාය පටිජග්ගණය කියලා තියෙනවා. ඒක මේ වතක් වාහනයක තෙල් ටික දාන්න ඕනේ, වතුර ටික දාන්න ඕනේ, සර්විස් කරන්න ඕනේ. ඒ ටික කරන්නේ නැතුව වාහනේ දුවන්න බෑ. ඉතින් අද වෙලා තියෙන ක්‍රමයේ හැටියට තමන්ගේ කය දිහා බලලා ඒ ටික කරගන්නවත් වෙලාවක්. එන් දොස්තරට තමයි ගිහිල්ලා කියන්නේ දත් ටික සුද්ධ දත් මැදලා දෙන්නේ. කක්ක කරලා ගිහිල්ලා කවුරු හරි ඉන්න ඕනේ පිහලා දෙන්න. එක එක වැඩ අවුට්සෝස් කරන්න පටන් ගන්නවා. මේ තමන්ගේ කය නඩත්තු කරන. මේකට කාය පස්සද්ධියක් නැහැ. ඒකට ප්‍රීතියක් නැහැ. ඉතින් මේ විදිහට මේ පිටිපස්සට යනකොට කියලා දෙන්න බැරි කමක් නැහැ. තේරුම් ගත්ත කෙනාට කියලා මෙලෝ යකෙක් අහන්නේ බැරිම තැන තමයි කරන්නේ. ඉතින් ඒක නිසා බුදු වුණාට පස්සේ බුදුජානක මේ පියවර 11කින් මුලට දුස්සුලේකට සීලේ සමාදන් කරන තැන ඉඳලා මේක එක් වරක් චක්‍රේ දෙවරක් චක්‍රේ තුන්වරක් චක්‍රේ හතරවරක් චක්‍රේ වගේ මේ කියලා දීගෙන ගිය ගමන ගැන හිතනකොට ඉස්සල්ලාම මේක නොකියන්න හිතුවා කියන එක හිතා ගන්න පුළුවන්. ඒ තරම්ම හරියට මේ රිලේ රේස් එකක් වගේ 11 දිනක් අතින් බැටන් එක මාරු වෙවි යන ගමොත් පළවෙනියා වෙලා ඉන්න ඕන. එහෙම නැත්නම් ලීඩ් එක තියා ගන්න ඕන. ඒක හිතා ගන්න අමාරු තරමක් තියෙන. ඉතින් නමුත් සරුවච්චන් වහන්සේ ඒක විස්තර කරලා තියෙන හැටියෙන් බලනකොට ඒක පියවරෙන් පියවර විස්තර කරනවා. මේ නචේතනාකරණීය තියෙන ක්‍රමේ විතරක් නෙවෙයි. තව ක්‍රම රාශියක් තියෙනවා. සතිපට්ඨාන ක්‍රමේ, සත්ත්වවිසුද්ධි ක්‍රමේ, මේ ආර්ය වංශ සූත්‍ර ක්‍රමේ, තුවටක ප්‍රතිපදාව, නාලක ප්‍රතිපදාව එක එක ක්‍රම වලට විස්තර කරලා තියෙනවා. ඉතින් මේ විස්තර කරාට පස්සේ සරුවච්චන්හන්සේ අවුරුදු 45ක් අපිත් එක්ක හිටලා තියෙනවා. ලෝකේ ජීවත් වෙලා තියෙනවා. ඒ ජීවත් වෙන හැම තැනකදීම මේකට ආදර්ශ දීලා තියෙනවා. ආදර්ශ වෙලා තියෙන එක සරුවච්චන්සේ කරපු දෙයක් නෙමෙයි. ඒක බුදුන්ස් කියනවා මට ආරක්ෂේය ධර්මයක් නැහැ. මට මේ කයින් දුස්චරිත වෙයි කියලා කය අරස කරන්න මට දෙයක් නැහැ. වචනෙන් දුස්චරිත වෙයි කියලා වචනෙන් අරස කරන්න මට දෙයක් නැහැ. මනෝ දුස්චරිත වෙයි කියලා මට අරස කරන්න දෙයක් නැහැ. මොකද මම දන්න හොඳටම පරිසුද්ධ කායක් තියෙන. සුසුද්ධ సంతාන. ඒ වුණාට සරුවචන්සේ ජීවත් වෙච්ච එක. මිනිස්සෙක් වශයෙන් මේ ලෝකේ ජීවත් වෙච්ච එක. මේ බුදු වෙච්ච උත්මේ මේ ලෝකෙ උඩ අවුරුදු 45ක් ඉඳලා ඒ ඇති කරපු පුරාවිද්‍යාත්මක ලකුණු ඇර වෙන ආගමක කිසිම නායකයෙක්ගේ පුරාවිද්‍යාත්මක තොරතුරු නැහැ. ඒක නිසා අයින්ස්ටයින් කියනවා පුරාවිද්‍යාඥයාගේ කුළු ගෙඩියට ඉතුරු වෙන්නේ බුද්ධ ආගම විතරයි කියලා. අනිත් ඔක්කොම කුළු ගෙඩිය ගහපුවම එකම තැනකවත් ඔය කියන දේවල් වෙලා නැහැ. නමුත් මේක පුද්ගලික ඉඳලා තියෙනවා. ඒ පුද්ගලයාගේ මෙහෙම අම්මෙක් ඉඳලා තියෙනවා, අපෙක් ඉඳලා තියෙනවා, ගෑණියෙක් ඉඳලා තියෙනවා, දරුවෙක් ඉඳලා තියෙනවා, අනම්මනම් කියලා කිව්වහම ඊට පස්සේ සරුවච්චන් වහන්සේ නියෝජනය කරන්න උද්දේශික පාරිභෝගික ආදි වශයෙන් මේ ධාතුන් ගැන කතා කරනකොට ඒ එක්කෙනෙක් කියනවා මේ පෝටබල් සැන්ක්ටිටි කියලා බුදුහාමුදුරුවෝ නියෝජනය කරන්න බෞද්ධයා ගන්නේ බුදුහාමුදුරන්ගේම ශාරීරික කැලලක්. වෙන කිසිම ආගමක ඒක කරන්න බෑ. නායකයා දෙයයන් ආංශේ. යා බලන්නත් බෑ, දහනන් රූපෙත් නෑ, මොකුත් නෑ. එහෙම දෙයක් නෑ. ඉතින් ඔය ගර්ජොෆ් 1918 ඒගොල්ලෝ 18ට ඉස්සලා වෙන් වෙලා තියෙනවා 30 ගණක් රුසියාවෙන් හැම තැනම ගිහිලා තියෙනවා මේ බුද්ධ ආගම පිළිබඳව පදනමක් හොයන්න. ගර්ජොෆ් ඇවිල්ලා තියෙනවා ලංකාවට. ඇවිල්ලා යා ලියනවා ලංකාවේ කොළඹ තැනක හිටියලු ඒ මිනිස්සු ගරු කරනවලු බුදුරජාණන්සේගේ ධාතු කියලා. ඌ උඩ ගියාලු. මොකද කිසිම ආගමක එහෙම එකක් නැහැ. එහෙම එකක් කරන්න බෑ. එහෙම පුද්ගලෙක් ඉඳලා තියෙනවා කියලා ප්‍රබන්ධ වගේක් තියෙනවා. මම එහෙම කියනකොට මම දන්නවා ඇත්තටම අන්‍යයාගේ මෛත්‍රියට තරහ වෙයි කියලා. නමුත් මම නෙවෙයි කියන්නේ අයින්ස්ටයින් කියන්නේ කහලා බැලුවොත් කුළු ගෙඩිය ගන්න දෙයක් ඉතුරු නැහැ. මේක එහෙම නෙවෙයි මිනිහෙක් ඉඳලා තියෙනවා. දාඩිය දාන මිනිස්සෙක් ඉඳලා තියෙනවා. කකුල ඉදිමිච්ච මිනිස්සෙක් ඉඳලා තියෙනවා. කොන්දේ අමාරු තිබුණ මිනිස්සෙක් ඉඳලා තියෙනවා. කකුල තැලිච්ච මිනිස්සෙක් ඉඳලා තියෙනවා. ඉතින් කට්ටිය කියන බුදු වුණාට පස්සේ කකුල තැලෙන්නත් බෑ, කොන්දේ අමාරු වෙන්නත් බෑ, ඉසේකක්කුන් එන්නත් බෑ. මේ කට්ටිය කියනවා භාවනා කරපු ගාම හිතනවනේ ඉසේකක්කුම එන්න බෑ කියලා. මේ බුදුහාමුදුරු බුදු වෙලා අවුරුදු 45 ඇතුළත කීපතාවක් කියලා තියෙනවා. මේව පුදුමාකාර සාකි. දිදුලන සාකි.
පුද්ගලයෙක් අවබෝධ කරලා තියෙනවා, අවබෝධ කරලා මිනිස්සෙක් වගේ ඉඳලා තියෙනවා. ඒකල දේශනා කරලා තියෙනවා මේක මම බ්‍රහ්මෙක්වත් ගාන්ධාරයෙක්වත් මේ අනික් කටි කියන බයිලා එකක්වත් නෙමෙයි මම මිනිස්සෙක් කිය. ඒ මොකටද? උඹටත් පුළුවන්. ඒකේ එහාට යනවා ආය බලනවා. ඒ මේත් වෙනවා ඒට බලනවා. ආන්නේ බැලීම දිහා බලන වෙන කොච්චර මනුස්සද කියලා. කොච්චර මනුස්සද කියලා. හොඳට මහන්සිලා කීල්ල පොඩ්ඩක් ඉඹල බලන්න දාඩිය ගඳේ නැහැටි. අමාරු නෑ ඒක තේරුම් ගන්න. දාඩිය ගඳේනවා. එනිසා මහන්සිලා තියෙනවා. ඒ වගේ සරුවචනාංශ මේ අපිට ආරූඪ ධර්මයක් ගුඪ ධර්මයක් දේශනා කරලා නැහැ. මෙතෙන්ද ගියා ආපස්සට බලන ධර්ම પરම්පරාව එනකොට අවබෝධ කරපු නැති කෙනෙකුට බොක්කෙන් කියන්න පුළුවන්. තමන්ගේ අර්ථයෙන් සපේලා කියන්න පුළුවන්. ඒකට ලොකු සංහසේ වචනයක් වල දාලා කියනවා අපදානේන සම්පායති කියලා. තමන්ගේ චරිතාපදානෙන් සපේලා කියනවා. ඒ අපදානේන සම්පායති නැත්තම් ප්‍රබන්ධයක්. පොතින් ගන්න පුළුවන්, කොහෙන් ගන්න පුළුවන්. ඒක ප්‍රතික්ෂේප කරන්න එපා. ඒ මොකද ප්‍රතික්ෂේප කරන්න බෑ. මොකද අපේ ධර්මයේ පවා චින්තාමය ඥාන වල තැනක් තියෙනවා. හැබැයි මේ කියන තාලෙන් මේ මනුස්සයා කියන්නේ එන්නේ කෙහෙල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අපි මේ தත්තර ගිහිලා තිබ්බොත් විතරයි. එහෙම නැතුව අපිට වෙන ආරක්ෂකෙක් හොයන්න බෑ. මෙයා කියන්නේ ඇත්තද බොරුද කියලා. ඒ දේ වෙන්න ඕනේ. ඒක කියන්නේ සාමාන්‍ය මාර්ග ඥානකට ලැබිච්ච ගමන් ප්‍රතිවේක්ෂාවක් වෙනවා. ඒ සලකා බලනවා කොච්චර කෙලස් තිබුණාද කොලස් අඩුද මොනවද නැති උනේ මොනවද නැති කරන්න ඕනේ කියලා ඒ ප්‍රත්‍යක්ෂණේ ප්‍රතිවේක්ෂාව ඒක ධර්මතාවයක් මේ Taman හිතලා කරන එක නෙවෙයි. ඉතින් ඒක නිසා මේ චේතනාකරණී සූත්‍රයේ අර ඥාන දර්ශන විමුක්තියේ ඉඳලා ආපස්සට සඳහන් කරගෙන එනවා මේ ඥානයක් එන්න ධර්ම પરම්පරාව අපි ඒකට භෞතික විද්‍යාව බල රේඛාව කියනවා. බල රේඛා ඍජුනොත් විතරයි බල සම්ප්‍රේෂණය වෙන්නේ. බල රේඛාව එහෙබ්බේ බකල් ගහලා තියෙනවා නම් එන්ජින් එක කඩලා යනවා. එහෙම නැත්නම් රොඩ් එක කඩලා යනවා. ඒ නිසා ඒව ඍජු වෙනකොට ඒකත් එක යෝගයක් යෝගාවචරයයකට සාක්ෂි වෙනවා. යෝගාවචර මේකට අවශ්‍ය පසුබිම සකස් කරලා දීලා සකස් වෙලා යම් තැනක ඥානයක් අවබෝධ වුණා නම් ඒක යාට අයිති නෑ. ඒක ධර්මයට අයිති. ඒක ස්වභාව ධර්මයට අයිති. ඒ මනුස්සයා ඒ අවබෝධ කරපේකන ස්වභාව ධර්මේ බාටපත් වෙනවා. එතෙන්ට යනකන්නම් තටමන කෙනෙක් උත්සාහ කරන කෙනෙක් ඉන්නවා. ඒ නිසා ආපස්සට මේ සලකා බැලීම මේ අපේ ශාසනයේ තියෙන හරි වටින දෙයක්. ඒ කියන්නේ බඩු ෂුවර් නම් බැල්ලේ ගැහුවත් බම්බරේ කැරකෙනවා. බඩු ෂුවර් නැත්තම් තමයි වසංගලා ගන්න. එතකොට තමයි මේ වෙළඳ ප්‍රචාරය අවශ්‍ය කරන්නේ. ඒක තමයි කියාපෑම ඕන කරන්නේ. මේකේම නැහැ. ගුණාත්මයේ විසීම ගුණාත්ම විස්තර කරලා දෙන නිසා කිසිම කෙනෙක් මේ අවංකව බඩ භාවනා කරන කිසිම කෙනෙක් Taman තුල සැකයක් හෝ බයක් හෝ ඇති කරගන්න ඕනේ. මොකද ඒක මේ ජීවිතය තුල වෙරිෆයි කරන්න පුළුවන් එකක්. අපේ බුදුහාමුදුර අපිට දීලා තියෙන ශ්‍රද්ධාව මරණයෙන් මෙපිට ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. ඉතින් ශ්‍රද්ධාව තියාගෙන ඉන්න එපා ප්‍රත්‍යක්ෂණේ නැතුව. ප්‍රත්‍යක්ෂණයෙන්තර ශ්‍රද්ධාව අමූලික ශ්‍රද්ධාව. ඒ නිසා කරන හැම වැඩම නැවත උරගා බලන්න රත්තරන හරිනම් උරගා බැලුවයි කියලා ප්‍රශ්නක් වෙන්නේ. ඒ නිසා මේ උරගා බැලීම ඥාණය ලබන්න ඉස්සලත් ඕනේ. ලබන වෙලාවේ නම් අපිට කරගන්න වෙලාව නැහැ. ඥාණයෙන් පස්සෙත් ඒක සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා ඒවෙනි පන්නරයක් තියාගත්ත එහෙම නැත්නම් එහෙම ගැල්වනයිස් කරගත්ත එහෙම නැත්නම් රේන්ෆෝස් වුණාට පස්සේ ඒ පුද්ගලයාට ඔය කවුරුත් ඇවිල්ලා අඳුර පාණ්ඩෝ කාටද කියා පාණ්ඩ ඕන කමක් නැහැ. අනිත් වගේ Taman තුල අවබෝධයක් නැත්නම් පෞරුෂත්වයක් එහෙම නැත්නම් මේ මෙතෙක් කල් තිබුණු අගයන් ආඩම්බරයෙන් වෙනුවට අලුත්ම දෙයක් එන්න පටන් අර ගන්නවා නම් ඒක ඇත්තටම කවුරුත් ඇවිල්ලා කියලා දෙන්න ඕනේ. ඒක Tamanට එන්නේ විශ්වාසයක් වශයෙන්. නැත්නම් මේ ක්ෂණ සම්පත්තිය කියන එක මම ඉන්නේ හරි පාරද මට මෙහෙම වෙලා දෙයක් වෙලාද කියලා සාකච්ඡා කරලා දෝෂයක් නැහැ. නමුත් ඒක ඇතුළෙන් මෙන එකක් ගහදන්න අපිට කොල කඩා පාන්න බෑ. ඒක ඇතුළෙන් මෙන එකක්. ඒ නිසා ධර්මය ඒක මේ බුදුහාමර ඉන්න කාලේ විතරයි එහෙම තිබ්බේ. දැන් එහෙම නැහැ. දැන් කවුරු හරි සාතිකයක් දෙන්න ඕනේ නැත්නම් කවුරු හරි යෝජනා ඉදිරි කරන්න ස්වභාවයි. එහෙම එකක් නැහැ. ඒ නිසාම මේකට කියනවා අකාලිකයි කියලා. කරනවත් එක්කම ප්‍රතිඵල තියෙනවා. ඒ අකාලික භාවය තේරුම් ගන්න නම් යෝගාවචරය කාලික වෙන්න ඕන. හරියට වෙලාවට වැඩ කරන්න. හරියටම අප්‍රමාදී වැඩ කරලා කාලික වෙච්ච දවසේ කාලික අවබෝධය එහා පැත්ත
අකාලිකයි. ඉතින් එතනින් අද ධර්මයේ දේශනාව අපි මෙතනින් නතර කරන්න බලාපොරොත්තු වෙනවා. සිළු දිනාට තමන් ඒ කරගෙන ගිය ප්‍රමාණයට තම තමන්ට ඒ අවශ්‍ය කරන ඒ විශ්වාසය අවශ්‍ය කරන පෞරුෂත්වය සහතිකයි. ඒක සතුටින් බුද්ධ විදිනට ලැබේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සිළු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු